කොට මේ විදිහට ආරම්භ වුණු බැංකු ක්‍රමය ගත්තාම සමහර රටවල් වල ආරම්භ වුණා මේ බැංකු වල බැංකු තුලින් පිහිටවලා තිබුණු බැංකු තුලින් විවිධ මුදල් නෝට්ටු නිකුත් කරනු ලැබුවා. අපිට මේ කියන බැංකුව B කියන බැංකුව එයාලගේ මුදල් නිකුත් කරනවා. ඒතර මේ මුදල් වලට පිළිගැනීමක් ඇති වුණේ කොහොමද මේ මහ ජනතාව විසින් මේ බැංකු වලට තිබුණු පිළිගැනීම මත. අන්න ඒ විදිහටත් මේ බැංකු පරිණාමය වුණා මහ බැංකු විදිහට. ඒත් ඉස්සෙල්ලාම ගත්තාම 1668 දී. හරි මම මේ කියන මෙතන ඉඳන් පොඩ්ඩක් ස්ලෝ කියවගෙන යනවා. ඔයගොල්ලන්ට නෝට් එකක් එහෙම ගන්න අවශ්‍ය නම් ඒක නිසා එතකොට 1668 දී ස්වීඩනයේ පිහිටෙව්වා ඒ බැංකුවේ නම ස්වීඩිෂ් රිස්ක් බැංක් කියන එක. ඒක අපි ඔයාලට බෝඩ් එක බලන්න පුළුවන් හින්දා මම මෙතන තියන්නම්. මේ විදිහට මේ විකාශනය වෙච්ච බැංකු තුලින් ඉස්සෙල්ලම මේ ස්වීඩන් වල මහ බැංකුව ස්වර්ජස් රිස්ක් බැංක් කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් ස්වීඩිෂ් රිස්ක් බැංක් කියලා. මේක තමයි 1668 දී මුලින්ම මහ බැංකුව විදිහට ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී ඇත්තටම මෙතනදී මිල ස්ථායීතාව පවත්වා ගැනීමත් ඊළඟට ආරක්ෂාකාරී හා කාර්යක්ෂම ගෙවීම් පියවීම් පද්ධතියක් පවත්වා ගැනීමටත් මේ මහ බැංකුව පිහිටවනු ලැබුවා. එතකොට මේ විදිහට අපි බලනකොට තව බැංකු පසුකාලීනව පිහිටුණා. මේ බැංකු වලින් අපි ඉංගලන්ත මහ බැංකුව, ඊළඟට ඇමරිකානු සංචිත බැංකුව, යුරෝපා මහ බැංකුව, ජපාන මහ බැංකුව, ඒ වගේ බැංකු පිළිබඳව මේ රිසර්ව් අපි ඉන්දියානු සංචිත බැංකුව, ඒ වගේ බැංකු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනවා. පසුව මම මෙතනදී හැඳින්වීමක් කරන්නේ කොහොමද මේ මහ බැංකු ආරම්භ වුණේ කියලා. එතකොට මේ විදිහට රජයට ණය සපයන ආයතන විදිහට බැංකු තිබුණා. ඊළඟට වාණිජ්‍ය කටයුතු නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ණය පහසුකම් සලසන්න, ගෙවීම් පියවීම් සම්බන්ධයෙන් නිෂ්කාශන කටයුතු සලස්වන්න. මේ විදිහට දැන් මේවා කියනකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති දැන් මහ බැංකුවේ කාර්යයන් ගත්ත මේ දේවල් තියෙනවා. ඒකට මේ 1668 ඒ කාලේ ඉඳන්ම මේක විකාශනය වෙලා තමයි මේ විදිහට මහ බැංකු ක්‍රමවේදයකට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට තවත් රටවල් මේ විදිහට මේ ගෙවීම් පියවීම් මේ වගේ දේවල් කරමින්, ඊළඟට රජයට ණය සපයමින්, ඊළඟට ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ඒ ණය පහසුකම් සපයමින් වගේම තවත් රටවල් රන් පදනම් කරගෙන ව්‍යවහාර මුදල් නිකුත් කිරීම නොහොත් රන් සම්මතයේ ක්‍රියාත්මක වීමත් මේකේ සුවිශේෂී ලක්ෂණයක්. ඒ කියන්නේ අපි පස්සේ අපි කතා කරනවා දැන් අපි අද ගත්තොත් මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නිකුත් කරන්නේ Tamanට තියෙන සුද්ධ දේශීය වත්කම් සහ සුද්ධ විදේශීය වත්කම් පදනම් කරගෙන. ඊළඟට අපි ගත්තොත් සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරිය Monetary Authority of Singapore කියන එක ගත්තොත් එයාලා මුදල් නිකුත් කරන්නේ Tamanට තියෙන Tamanට ලැබෙන විදේශ වත්කම්. මේකේ ආරම්භයක් සිද්ධ වෙලා තියෙන්නේ මේ සමහර රටවල් ඒ කාලේ මුදල් නිකුත් කිරීම කෙරුවේ රන් සම්මතය නැත්නම් ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ සඳහා මහ බැංකුව අවශ්‍ය වුණා. මේ තුල තියෙනවා රන් සාරණ සම්මතය කියලා කියනවා. ඒ කියන්නේ කෙලින්ම
රන් කාසි තමයි නිකුත් වුනේ. ඊළඟට තියෙනවා රන් හුවමාරු සම්මතය කියලා. ඊට පස්සේ රන් සංචිත පදනම් කරගෙන රිදී වගේ වෙනත් ලෝහ වර්ග නිකුත් කරා. ඊළඟට රන් පදනම් කරගෙන නෝට්ටු නිකුත් කරා. එතකොට ওই විදිහට මේ මහ බැංකුවල විකාශනය සිද්ධ වුණා. එතකොට මෙහිම මහ බැංකුව ආරම්භ වුණාට පස්සේ මේ මහ බැංකු ක්‍රමයේ තුල අපිට දක්නට ලැබෙනවා මහ බැංකු ක්‍රමවේදයන් 3ක්. ක්‍රමවේදය. එතනදී අපි ගන්න ක්‍රමවේදයන් කියලා මේකෙදී අදහස් කරන්නේ මේ මහ බැංකු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ගත්තොත් මෑත ඉතිහාසයේ උදාහරණයක් ගත්තොත් යුරෝපා කලාපය ගත්තොත් ඒ යුරෝපා කලාපයේ සියලුම රටවල් මොනවද භාවිතා කරන මුදල් ගත්තොත් යුරෝ. එතකොට අපි ජර්මනිය ගත්තොත් මීට කලින් තිබුණු කරන්සි එක නෙමෙයි පොදු එකක්. ප්‍රංශය ගත්තොත් ඒත් එහෙමයි. පොදුවේ යුරෝ භාවිතා කරනවා. ඒ ක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? මුදල් සංගමය නැත්නම් කරන්සි යූනියන් කියලා අපිට කියන්න පුළුවන්. කරන්සි යූනියන් නැත්නම් මුදල් සංගමය කියලා. එතකොට ඊට පස්සේ කියන්නේ එක රටක් අපි ගත්තොත් එක රටක් නමුත් භාවිතා කරන්නේ පොදු මුදල් ඒකකයක්. දැන් නම් වෙනත් රටක මුදල් ඒකකයක්. දැන් වර්ජින් දූපත් ගත්තොත් එයාලා ඩොලර් පාවිච්චි කරනවා. එහෙනම් ඒකට අපි කියනවා ඒ ක්‍රමයට මුදල් සංගමය කියලා. ඊළඟට ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය තියෙනවා. මහ බැංකුවේ 1950 දී පිහිටවන්න කලින් තිබුණෙත් ඒ ක්‍රමවේදය. ඒ කියන්නේ කරන්සි බෝඩ් සිස්ටම් කියලා කියනවා. එතකොට අපේ රටට ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය මත තමයි අපේ මුදල් නිකුත් කිරීමක් සිදු වෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිංගප්පූරුවේ ඊළඟට හොංකොං රාජ්‍ය තුල ක්‍රියාත්මක වෙන්නේ තවමත් ඒ ක්‍රමය. ඒකට අපි කියනවා ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය කියලා. එතකොට ඊට පස්සේ තමයි මේ මහ බැංකු ක්‍රමය තියෙන්නේ. මහ බැංකු ක්‍රමවේදය එන්නේ. ඒතර මහ බැංකු ක්‍රමවේදය ගත්තාම රටේ ආර්ථික කටයුතු වගේම මුදල් සෑම කටයුත්තක්ම සම්බන්ධයෙන් කටයුතු කරනවා. මම කිව්වා ඉස්සෙල්ලා රටක් ස්වාධීනතාවය ලබා ගත්තට පස්සේ ඒ රටේ තියෙන ඒ සංවර්ධන මට්ටම අනුව ඒ සංවර්ධන කාර්යයන් වලට දායකත්වයේ සපයන්න ඒ විදිහට මහ බැංකු කටයුතු කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව පිහිට වෙනකොට අරමුණු 4ක් තිබුණා. නමුත් අද වෙනකොට තියෙන අරමුණු 2002 කරපු මුදල් නීති පන්තිට කරපු සංශෝධනයන්ට අනුව අරමුණු 2යි. එතකොට මේ විදිහට අපිට කියන්න පුළුවන් මේ ලෝකයේ තුල මහ බැංකු ක්‍රමය අද දක්වා විකාශනය වෙලා තියෙනවා කියලා. එතකොට ඒ මහ බැංකුවල විකාශනය සම්බන්ධයෙන් මම ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරේ. මෙතනදී ඔයගොල්ලන්ට මේ විකාශනය සම්බන්ධයෙන් බලනකොට මේ ඔයාලගේ මෙතනදී නොතේරුණු සහ එක්කෝ තවදුරටත් කතා කළ යුතු කරුණු තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා ඔයගොල්ලන්ට ඒක කියන්න. වෙන වෙනම මේ ප්‍රධාන මහ බැංකු අපි අසුව කතා කරනවා. මොකද විභාගයට ඒවා ඉලක්ක වෙනවා. ඒ රටවල් වල අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති මේ මහ බැංකු ක්‍රමවේදය සම්බන්ධයෙන් කතා කරන්න. නමුත් මම හැඳින්වීමක් කරේ මෙතනදී ඔයගොල්ලන්ට ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් මේ වෙලාවේ ඔයාලට අහන්න පුළුවන්. ගැටලු නැති බවයි පේන්නේ. මට ඇහුනේ නැහැ කවුරුත් කතා කරනවා. ඒතර මේ විදිහට ගත්තොත් මේ අපි ගත්තොත් 1668 දී ස්වීඩිෂ් රිස්බැංක් එක ආරම්භ වුණා. ඊළඟට 1900
694 දී එංගලන්ත මහ බැංකුව ආරම්භ වුණා. ඊළඟට මොනවද ප්‍රංශ මහ බැංකුව ආරම්භ වුණා 1800 දී. එතනදී උනේ අර යුද්ධ කරලා රටේ තිබුණු අසාර්ථක තත්ත්වයන් නැත්නම් අධි උද්දමනය ඒ වගේ දේවල් පාලනය කරන්න ඒ විදිහට මේ මහ බැංකු ආරම්භ වීම සිදු වුණා. එතකොට අපි ගත්තහම මේ විදිහට ඒ විකාශනය වීම ගත්තාම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මොනවද කියන එක මම කියන්නම්. ඒකට ඉස්සෙල්ලාම අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට මේ මහ බැංකුකරණය කියන්නේ මේ විදිහට 1600 ගණන් වල ඉඳන් අද දක්වා විකාශනය වෙච්ච එක. ඒ විකාශනය කියන්නේ මුල්ම ආරම්භයේ සිට අද වෙනකොට වෙනස්කම් වලටත් ගොඩක් ලක් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි මුල් කාලේ අපි කිව්ව රජයට ණය දෙන්න, ව්‍යාපාරික කටයුතු වලට සහාය වෙන්න, ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය පවත්වාගෙන යන්න ඒ විදිහට ආරම්භ වුණා. ඒ වගේම අපි ගත්තොත් ගොඩාක් රටවල් 2007 ලෝක මූල්‍ය අර්බුදය දක්වාම අනුගමනය කරේ මේ අපි කියපු මේ එක බැංකු වල අරමුණු තියෙන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් 2002 මූල්‍ය නීති පන්තිර කරපු සංශෝධනයන්ට අනුව ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගන්නත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගන්නත් අරමුණු කරනවා. එතකොට මෙතනදී මේ ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. ඇත්තටම 2007 දක්වා ලෝකේ දියුණු රටවල් ඊළඟට දියුණු වෙමින් පවතින රටවල් පොදුවේ ගත්තොත් ඒ අය අනුගමනය කරේ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ පොලි අනුපාතික තුලින් සහ මුදල් සැපයීම තුලින් තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය හැසිරෙවි. නමුත් 2007 ලෝක මූල්‍ය අර්බුදයත් එක්ක විශේෂයෙන්ම දියුණු රටවල් වලට ඒ ක්‍රමය අනුගමනය කරන්න ගැටලුකාරී තත්ත්වයන් පැන නැගුණා. ඒ කියන්නේ ඒ තව දුරටත් ඒ ක්‍රමය යොදා ගන්න බැරි වුණා. එතකොට මොකද්ද උනේ? අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වුණා ඒ රටවල් වලට. ඒ විදිහට තමයි මහ බැංකු ක්‍රමය කාලය සමග මේ විදිහට විකාශනය වෙලා තියෙනවා. එතකොට ඒකම අපි ගත්තොත් මේ විකාශනය එක්ක අපි මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරනවා, මහ බැංකු වල අරමුණු ගැන කතා කරනවා, ඊළඟට මේ මහ බැංකු වල කාර්යයන් කතා කරනවා, ඊළඟට ගත්තහම මහ බැංකුව ගිණුම් කටයුතු සම්බන්ධයෙන් කතා කරනවා, ඊළඟට මහ බැංකු වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් කතා කරනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ විභාගය වඩා හොඳින් සමත් වීම. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් වුණත් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල ඔය ලෝකේ විවිධ ප්‍රධාන මහ බැංකු වල ප්‍රතිපත්ති ඒ බැංකු වල කාර්යයන් ඒ වගේ දේවල් සම්බන්ධ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ පොදුවේ හැම විෂය කටයුත්තක් විෂයේ තියෙන අනිකුත් කරුණු වලින් මුල් ප්‍රශ්නයට එන්න පුළුවන්. ඊළඟට ඉදිරියේදීත් එහෙම වෙයිද නැහැ. නමුත් එදා ඉඳන්ම මහ බැංකු ප්‍රශ්නකරණයේ ප්‍රශ්න පත්‍රයේ පටන් ගත්ත දා ඉඳන් දෙවෙනි ප්‍රශ්නේ එන්නේ මොකද්ද? මහ බැංකු ඕගොල්ලෝ සමහර විට ප්‍රශ්න පත්‍රයක් දිහා බලලා තියෙන අවබෝධයක් ඇති. එතකොට මහ බැංකුවේ ගිණුම් කටයුතු සම්බන්ධයි. එතකොට ගිණුම් කටයුතු කියලා මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අර මහ බැංකු වාර්තාවේ තියෙන සියලුම දේවල් නෙමෙයි. ශේෂ පත්‍රය සම්බන්ධයෙන් ගත්තොත් අපි සුද්ධ විදේශ වත්කම්, සුද්ධ දේශීය වත්කම්, සංචිත මුදල්, ඔන්න ඔය සම්බන්ධතාව, ඊළඟට මුදල් සැපයුම් සමීකරණය සම්බන්ධයෙන් අවබෝධයක් අරගෙන ඒ ගැටලු වලට සූදානම්. ඒක අපේ වෙනම මාතෘකාවක් විදිහට මහ බැංකුවේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා. ඊළඟට මහ බැංකුවේ අරමුණු ගත්තා. ඒකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ගත්තා මම ඉස්සෙල්ලා සඳහන් කරා මොනවද? ආර්ථික හා මිල ස්ථායීතාව, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. මම මේක කියන්නේ පොදුවේ කතා කරගෙන යන්නේ තවම අපි විෂය
එක මාතෘකාව වෙන වෙනම අරගෙන නැහැ. එතකොට ආර්ථික ස්ථායීතාව කියලා කියන්නේ මොකක්ද? මිල ස්ථායීතාව කියන්නේ මොකක්ද කියලා අපි ගත්තොත් එහෙම අපි මිල ස්ථායීතාව සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කතා කළොත් මිල ස්ථායීතාව කියලා කියන්නේ හැමදාම එකම මට්ටමක මිලක් පවතීමද? නැහැ. කොහෙත්ම නැහැ. කාලයක් සමග සාමාන්‍ය මිල මට්ටම ඉහළ යනවා. නමුත් ඒක ඉහළ ගියාට ඒ මිල මට්ටම කියන එක මොකද්ද වෙන්න ඕන? ආර්ථිකයේ ඉන්න කුටුම්බ හා ව්‍යාපාරික අංශවලට. ඒ කියන්නේ ආර්ථිකයේ ඉන්න පාරිභෝගිකයෝ ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවානේ. ඒ හැම පිරිසකටම දරාගත හැකි මට්ටමක පැවතිය යුතුයි. මිල මට්ටම ඉහළ යනවා. ඉහළ ගියාට ඒක දරාගත හැකි මට්ටමක තමයි තියෙන්නේ. ශීඝ්‍ර ඉහළ යෑමක් නෙමෙයි. අපි එතකොට මිල ස්ථායීතාව කියන එක සම්බන්ධයෙන් මේවා අපි කතා කරන්නේ. එහෙනම් ඊම මිල ස්ථායීතාව පවත් ගන්න නම් අපිට සිද්ධ වෙනවා අපි කතා කරද්දි මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පාලනය කරන්න. ඒ කියන්නේ මුදල් සැපයීම පාලනය කරන්න. මේ මුදල් සැපයීම පාලනය කරන්න තමයි මුදල් ප්‍රතිපත්තිය මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ. මේ මිල ස්ථායීතාව පවත්වාගෙන යනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මෑතකදී ගත්තාම අපේ මේ මෑත කාලීන මුදල් බණ්ඩ රැස්වීම් ගත්තාම ඒ හැම එකකදීම ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරනවා. මේ අවස්ථාවේදී මේ රට COVID-19 ඒ වගේ අවස්ථාවක මොකද්ද වෙන්න ඕන? මේ කෙසේ හෝ අපේ ආර්ථික කටයුතු නිෂ්පාදන කටයුතු වැඩි දියුණු වෙන්න. එතකොට තමයි අපිට ආර්ථික ස්ථායීතාවක් ළඟා කරගන්න පුළුවන්. එහෙනම් එහෙම වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මුදලේ ආවස්තික පිරිවැය අඩු වෙන්න ඕන. මිනිස්සු ඉතිරි කරන්නේ මේ මුදල් අරගෙන ආයෝජනය කරලා නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න. අනේ ඒක තමයි අපි එතකොට තමයි ආර්ථික ස්ථායීතාවක් ඇති. එහෙනම් අපි ගත්තොත් මිල ස්ථායීතාව අරමුණ මම තා කෙටියෙන් කියන්නේ මේක හැඳින්වීම අපි මේවා විස්තරාත්මකව කතා කරමු. නමුත් මිල ස්ථායීතාව පවත්වා ගන්න නම් මුදල් සැපයීම අඩු කරන්න මොකද්ද කරන්නේ? ඒ වගේම මුදලේ පිරිවැය වැඩි කරන්න පොලි අනුපාතික වැඩි කරන්න. නමුත් ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න නම් ඒ කියන්නේ රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ නංවන්න නම් මොකද්ද අපි කරන්න වෙන්නේ? පුළුවන් තරම් නිෂ්පාදන කටයුතු වැඩි කරන්න. නිමවුම් මට්ටම සේවා නියුක්තිය වැඩි කරන්න. ඒක පුද්ගල ආදායම වැඩි කරන්න. ආර්ථික වර්ධනය වැඩි වෙන්නේ එතකොට. අන්න එතකොට ආර්ථික ස්ථායීතාව. දැන් මහ බැංකුවට උනත් ආර්ථික හා මිල ස්ථායීතාව කියලා ආර්ථික හා මිල ස්ථායීතාව ළඟා කරගන්න කටයුතු කරන්න වෙනකොට මොකද්ද වෙන්නේ? මේ මුදල් ප්‍රතිපත්තිය පොලි අනුපාතික වැඩි කරන මුදල් සැපයීම අඩු කරන. ඒ වගේම පොලි අනුපාතික අඩු කරන මුදල් සැපයීම වැඩි කරන. ඒ අනාදී වශයෙන් මුදල් ප්‍රතිපත්ති කාලෙන් කාලයට වෙනස් කරන්න. අපි මිල ස්ථායීතාව ළඟා කරගන්න යොදාගන්නේ පොලි අනුපාතික වැඩි කරන මුදල් සැපයීම අඩු කරන මුදල් ප්‍රතිපත්තියට අපි කියනවා සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය කියලා. දැඩි මුදල් ප්‍රතිපත්තිය. ඊට ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න අපේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න අපි මුදල් සැපයීම වැඩි කරලා පොලි අනුපාතික අඩු කරන මුදල් ප්‍රතිපත්තියට අපි කියනවා මොකද්ද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. නැත්නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. අපි මෙන්න මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා මේ මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරන්න. එතකොට ඊළඟට මම කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ගැන කතා කරනකොට එකක් අපි දැන් මේ කෙටියෙන් කතා කරේ ආර්ථික හා මිල ස්ථායීතාව. කෙටියෙන් කතා කරේ ආර්ථික හා මිල ස්ථායීතාව සම්බන්ධයෙන්. ආර්ථික හා මිල ස්ථායීතාවය කියන දෙවෙනි එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2002
मूल्य नीति පනතට मूल्य नीति පනතට කරන ලද සංශෝධනයන්ට අනුව අරමුණු දෙකක් තියෙනවා. ඒ අරමුණු දෙකකින් එකක් තමයි ආර්ථික හා මිල ස්ථායීතාව, අනිත් එක තමයි මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව. එතකොට අපි එතනදී අපි කතා කරුවා ආර්ථික හා මිල ස්ථායීතාව සම්බන්ධයෙන් ඉතා කෙටි. මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව සම්බන්ධයෙන් අපි කතා කරනකොට මොකද්ද මූල්‍ය ක්‍රමය කියලා කියන්නේ? මූල්‍ය ක්‍රමය කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. අපි මූල්‍ය ක්‍රමයට අපිට අයිති වෙනවා මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධති. මොනවද මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධති. එතකොට මෙතනදී මූල්‍ය ආයතන කියලා ගත්තාම වාණිජ බැංකු වෙන්න පුළුවන්, විශේෂිත බැංකු වෙන්න පුළුවන්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය ආයතන තියෙනවා විවිධ. ඊළඟට මූල්‍ය වෙළඳපළවල් ගත්තාම නේද ඔයගොල්ලෝ අහලා තියෙනවා ප්‍රාථමික වෙළඳපළ, ද්විතීයික වෙළඳපළ නේද? ඊළඟට අපි කියනවා විදේශ විනිමය වෙළඳපළ, ව්‍යුත්පන්න වෙළඳපළ වගේ වෙළඳපළවල් රාශියක්. එහෙනම් මේ මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, ඊළඟට මූල්‍ය උපකරණ. මූල්‍ය උපකරණ ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රමාණයක් තියෙන්නේ නේද? මූල්‍ය උපකරණ ගත්තාම භාණ්ඩාගාර විල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ඊළඟට වාණිජ පත්‍ර වගේ මූල්‍ය උපකරණ තියෙනවා. ඊළඟට ගෙවීම් පියවීම් පද්ධතිය කිව්වහම මේ දල ගෙවීම් පියවීම් පද්ධතිය RTGS කියලා රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් කියන ලංකා ක්ලියර් කියලා තියෙනවානේ. මේවා ගෙවීම් පද්ධති. ඊළඟට චෙක් නිෂ්කාශන තියෙනවා. ඒ හැම එකක්. එහෙනම් මේ ගත්තාම මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධතිය කියන මේ අංශ හතරෙම විඳ වැටීමකින් තොරව පවත්වා ගැනීමට මහ බැංකුව ක්‍රියා කරනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව පවත්වා ගැනීමට ක්‍රියා කිරීම. හරිද? එතකොට මෙන්න මේ අරමුණු ළඟා කර ගන්න තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ. හරිද? මේ දක්වා ඔබට මොන හරි ගැටලු හරි තත්ත්වයක් කවුරුත් කතා කරන්නේ නැහැ. තේරෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා මම බොහොම අගය කරනවා ඔයගොල්ලන්ගේ ගැටලු වගේ දේවල් තියෙනවා නම් ඒවටත් මට මේ අවස්ථාවේ පිළිතුරු දෙන්න පුළුවන්. කවුරු හරි මුලින්ම ආරම්භ කරන්න. කාටවත් ගැටලු නැති තත්ත්වයක් පේන්නේ. එහෙමනම් මම නැවතත් මේක කරගෙන යන්නම්. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් සහ අනෙකුත් මහ බැංකු සම්බන්ධයෙන් ඉතින් අපි සාකච්ඡා කරා. එහෙනම් අපි දැන් බලමු මොකද්ද ඒ අතරම මෙතනදී කියන්න ඕන මෙතනදී මම කියන්න ඕන මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට විශේෂයෙන් සකස් කළ සටහන් මාලාවක් තියෙනවා. IBSL වෙබ්සයිට් එකේ ඒකත් පරිශීලනය කරන්න. එතකොට තමන්ගේ ඒවා කියවලා මේ ලෙක්චර්ස් වලින් ගන්න කරුණු එකතු කරගත්තාම
තමුන්ට විශේෂ කරුණු සම්බන්ධයෙන් දැනගන්න ලැබේ. හොඳ දැනුමක් ළඟා කරගන්න ලැබේවි. එතකොට දැන් මම ඔයගොල්ලන්ගෙන් නිකම්ම අහන් ඉන්න නිසා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න එන්නේ නැති නිසා මම කියනවා මේ වගේ දේවල් වලට ඔයාලට දැන් ඔයාලා සූදානම්ද ප්‍රශ්නයක් ආවොත්. මොකද්ද? මම අංක 1 අහනවා ලෝකේ මහ බැංකු විකාශනය සිද්ධ වෙනකොට ඒ විකාශනය සිද්ධ වුණේ කොයි ආකාරයකද? කොහොමද සිද්ධ වුණේ? මොන කරුණු නිසාද? සටහන් කරගන්න. ඇයි මහ බැංකු ක්‍රමය මේ විදිහට විකාශනය වුණේ 1600 ගණන් වල ඉඳන්? මොන කරුණු නිසාද සිද්ධ වුණේ? ඒකෙදි උත්තර විදිහට ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන මොන වගේවද? ඉස්සෙල්ලා මම කිව්වා යුරෝපයේ තුල යුරෝපා කලාපයේ බැංකු බිහි වුණේ කුමක් සඳහාද? ඉස්සෙල්ලාම මේ යුද්ධ කටයුතු සඳහා රජයට ණය සැපයීමේ ආයතන විදිහට. යුද්ධ කටයුතු සඳහා රජයට අවශ්‍ය මුදල් සැපයුවේ මේ බැංකු තුල. ඒ විදිහට ඉස්සෙල්ලා බැංකු ආරම්භ. ඊළඟට ගත්තාම මේ බැංකුත් මේ විදිහට Tamante බලපත්‍රය ලැබුණාම මෙහෙම රජයට ණය සපයන්න එම ආයතන වලට පිළිගැනීමක් ලැබුණා ජනතාව තුළ. ඒක නිසා මොකද්ද සිද්ධ වුනේ? මේ බැංකු මුදල් නෝට්ටු නිකුත් කිරීම කරනු ලැබුවා. ඒක රටක තියෙන්න පුළුවන් බැංකු කීපයක්. බැංකු කීපයක් නිකුත් කරන මුදල් නෝට්ටු තියෙනවා. එතකොට මේ විදිහට මේ මුදල් නෝට්ටු නිකුත් කරනකොට මේ බැංකුවට තියෙන පොදු පිළිගැනීම ඉහළ යෑම මත තමයි මේ මුදල් නෝට්ටු වලට වැඩි පිළිගැනීමක් ලැබෙන්නේ. එහෙනම් අද මහ බැංකු මුදල් නිකුත් කරනවා රජය වෙනුවෙන්. ඒ වගේම එහෙනම් එදත් තමන්ගේ මුදල් නෝට්ටු නිකුත් කරනු ලැබුවා බැංකුව විසින්. එතකොට එහෙනම් රජයට ණය සපයන්න ඊළඟට තමන්ගේ මේ මුදල් නෝට්ටු නිකුත් කරන්න, ඒ නිකුත් කිරීම තුලින් ගෙවීම් පියවීම් නිෂ්කාශන කටයුතු සිදු කරන්න, වාණිජ්‍ය කටයුතු ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය සහායන් ලබා දෙන්න අන්න බැංකු කටයුතු කරනවා. ඊළඟට එංගලන්ත මහ බැංකුව ගැන කතා කරනකොට අපි කතා කරනවා මේ පසුව ඒ කතා කරනකොටත් අපි නැවත කතා කරනවා. එතකොටත් අර දැන් බැංකු ඔයගොල්ලෝ අහලා තියෙනවා මහ බැංකුව මේ බැංකු කරුවන්ගේ බැංකුව විදිහට කටයුතු කරනවා. ඉතින් මේ බැංකු කරුවන්ගේ බැංකුව කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ බැංකු වලට අවශ්‍ය ණය සැපයීම මේ මහ බැංකුව තුලින් සිදු කරනවා. ඒත් එංගලන්ත මහ බැංකුව තුලින් මූලාරම්භයේදී ඒ විදිහට සිද්ධ වුණා. එහෙනම් මේ දැන් කෙරෙන කාර්යයන් තමයි එදා සුළු පරිමාණයෙන් ආරම්භ වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් දැන් අපි දන්නවා මේ මහ බැංකු විකාශනය සම්බන්ධයෙන් කතා කරනකොට මොකද්ද? ඇයි එහෙම ආරම්භ? රජයට ණය සපයන. ඊළඟට ගෙවීම් පියවීම් කටයුතු පහසු කරන්න විවිධ මුදල් නෝට්ටු නිකුත් කරන්න. වාණිජ්‍ය කටයුතු නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහා ණය සපයන්න. අනෙකුත් බැංකු සඳහා ණය දෙන්න. නේ? ඔය වගේ කටයුතු තුලින් තමයි මේ බැංකු මහ බැංකු විකාශනය සිද්ධ වෙනවා. හරිද? එතකොට එහෙම විකාශනය වෙනකොට අනිවාර්යයෙන්ම මොකක්ද වුනේ? මේ මහ බැංකු තමන්ගේ අභිමතය පරිදි සැලසුම් සකස් කරා මේ ආර්ථික කටයුතු මෙහෙයවන්න. ඒ කියන්නේ රටක් ස්වාධීන වුණාට පස්සේ ඒ රජය ස්වාධීනව පවත්වාගෙන යනකොට මහ බැංකුව තම අභිමතයන් පරිදි සැලසුම් සකස් කිරීමත් ඒවා විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක කිරීමත් තුලින් මිනිස්සුන්ට
රටේ පවතින සීමිත සම්පත් වඩා කාර්යක්ෂමව කළමනාකරණය කරන්නත් මේ මහ බැංකු කටයුතු කරනවා. රටේ පවතින සීමිත සම්පත් මනා කාර්යක්ෂමතාවයකින් යුතුව කරගෙන යන්න අවශ්‍ය සැලසුම් සකස් කිරීම මේ මහ බැංකු තුලින් සිද්ධ වුණා. එතකොට ඒ විදිහට සැලසුම් සකස් කිරීම ගත්තහම මූලාරම්භය දැන් අපි ශ්‍රී ලංකාව ගත්තොත් 1950 සහ 2002 සංසන්දනය කරනකොට 1950 දී මහ බැංකුව විසින් රජයේ ආර්ථික කටයුතු වලට වැඩියෙන් මැදිහත් වෙන්න සිද්ධ වුණා. අදටත් වඩා. ඒක නිසා අපි මුලදී මූලාරම්භයේදී තිබුණු අරමුණු ගත්තහම ඒ ඔස්සේ තමයි ඒවා ලේඛනගත වෙන්නේ. මහ බැංකු කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් රුපියලේ දේශීය අගය ස්ථාවර කිරීම, රුපියලේ විදේශීය අගය ස්ථාවරව පවත්වාගෙන යන්න, ඊළඟට සේවා නියුක්තිය, සම්පත් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි කරගෙන යන්න ওই හැම දෙයකටම අවශ්‍ය මේ ආර්ථික සැලසුම් සකස් කරන්න මහ බැංකුව මූලාරම්භයේදී කටයුතු කරනවා. මොකද අද වෙනකොට ඒවා ඒ කටයුතු වල දියුණුවත් සමග අද අපි කියන්නේ අපිට අරමුණු දෙකයි ආර්ථික හා මිල ස්ථායීතාව මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව. ඒත් මම නැවතත් ඒ කොටසෙන් මම අහනවා එතකොට අපි මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න මහ බැංකුව අනුගමනය කරන ක්‍රමවේද මොනවද? ඒකට කියන නම මොකක්ද? මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න. මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න. මොකද මිල ස්ථායීතාව කියලා කියන්නේ පොදු මිල මට්ටම කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයෙන් එකක් වෙන්න. මොකද්ද කරන්න ඕන? දැඩි මුදල් ප්‍රතිපත්තියක් නැත්නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මොකද්ද දැඩි මුදල් ප්‍රතිපත්තිය නැත්නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ? මහ බැංකුව විසින් මුදලේ පිරිවැය නොහොත් පොලී අනුපාතික ඉහළ දමනවා. ඒ ඉහළ දමනවා ඒකම මුදල් සැපයුම් නැත්නම් වෙළඳපොළ ද්‍රවශීලතාව අඩු කරනවා. එහෙනම් පොලී අනුපාතික ඉහළ දමන මුදල් සැපයුම අඩු කරනවා. පොලී අනුපාතික ඉහළ දමන මුදල් හරි පොලී අනුපාතික ඉහළ දමන ඊළඟට ද්‍රවශීලතාව නැත්නම් මුදල් සැපයුම අඩු කරන මේකට මොකක් කියලා කිව්වේ එහෙනම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. හරිද? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය කියලා මොකද්ද? මහ බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දාන්න ද්‍රවශීලතාව නැත්නම් මුදල් සැපයීම අඩු කරනවා. මේකට අපි කියනවා සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. මේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය තුලින් අරමුණු කරන්නේ මොකද්ද? මිල ස්ථායීතාව. මිල ස්ථායීතාව. හරි. එතකොට ඒ තුලම තියෙන මේ මූලික අරමුණ තුලම තියෙන මිල ස්ථායීතාව හා ආර්ථික ස්ථායීතාව.
එහෙනම් ආර්ථික ස්ථායීතාවය ඇති කරන්න මොකද්ද වෙන්න ඕන? මිනිස්සු කියන්නේ ව්‍යාපාරිකයින්ට අඩු පිරිවැයකට ණය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අඩු පිරිවැයකට ණය ලබා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? පොලී අනුපාතික අඩු මට්ටමකදී. පොලී අනුපාතික පහළ මට්ටමකදී. එතකොට තමයි ව්‍යාපාරිකයෝ ණය අරගෙන තමන්ගේ පවතින ව්‍යාපාර පුළුල් කරන්නේ. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්නේ. එතකොට තමයි එන අලුතින් ව්‍යාපාර ආරම්භ කරොත් පවතින ව්‍යාපාර පුළුල් කරොත් තමයි රටේ මොකක්ද වෙන්නේ? සේවා නියුක්තිය ඇති වෙන්නේ. රට කියන්නේ රටේ සම්පත් උපරිම ප්‍රයෝජනයට ගන්න විදිහට මේ සේවා නියුක්තිය ඉහළ. ඊළඟට නිමවුම් මට්ටම ඉහළ යනවා. නිමවුම් මට්ටම රටේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට තමයි අපිට ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න. එහෙම කරන්න නම් අපි දැන් කිව්වා මොකද්ද වෙන්න ඕන? ව්‍යාපාරිකයින්ට අඩු පොලියට ණය ගන්න පුළුවන්. බැංකු පොලි අනුපාතික අඩු මට්ටමක පවතින. එහෙනම් එහෙම වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? පොලි අනුපාතික අඩු වෙන්න. පොලි අනුපාතික අඩු වෙන්න. ඊළඟට බැංකුවල ඕන තරම් මුදල් තියෙන්න ඕන ණය වශයෙන් ලබා දෙන්න ව්‍යාපාරිකයින්ට. ඊළඟට අන්න එතකොට අපි කියනවා මුදල් සැපයුම වැඩි වෙනවා. එතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරිකයින්ට ණය දීමම විතරක් නෙමෙයි. දැන් පොලි අනුපාතික අඩු මට්ටමක තියෙනකොට පාරිභෝගිකයෝ මොකද කරන්නේ? පාරිභෝගිකයෝ පාරිභෝජන ණය ලබා ගන්නවා. පාරිභෝජන ණය අරගෙන මොකද කරන්නේ? යාළගේ ඉල්ලුම වැඩි කරනවා. ඒකට අපි මුළු ශ්‍රී ලංකාවෙම ඉන්න අය කරන ඉල්ලුම ගත්තොත් අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සමහරින් කියලා. සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියලා. එහෙනම් ඒ ඉල්ලුම වැඩි කෙරුවොත් ඒ විදිහට සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම වැඩි කෙරුවොත් මොකද්ද වෙන්නේ? ව්‍යාපාරිකයෝ කැමති. හේතුව තමන්ගේ නිෂ්පාදන වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. එහෙනම් එක පැත්තකින් මේ විදිහට පාරිභෝගිකයෝ ඉල්ලනවා. අනිත් පැත්තෙන් පොලි අනුපාතික අඩු වෙනවා. එහෙනම් තමන්ට ණය පිරිවැයක් අඩු වෙනවා. එහෙනම් එතකොට පුළුවන් මොකද්ද? තමන්ගේ නිෂ්පාදනය ඒකක සංඛ්‍යාව වැඩි කරන්න. ඊට ද්‍රවශීලතාව ඕන තරම් බැංකුවල තියෙන මුදල් සැපයීම. එහෙනම් එහෙම එකකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. එහෙනම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න. ඔබට පැහැදිලිද මේ? එහෙනම් මේ ආර්ථික හා මිල ස්ථායීතාව ළඟා කරගන්න මහ බැංකුව ක්‍රියාත්මක කරනවා මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය. ඒ මුදල් ප්‍රතිපත්තිය එක්කෝ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. සංකෝචනාත්මක කියන්නේ පොලි අනුපාතික ඉහළ දමන සහ මුදල් සැපයුම පහළ දමන. ඒතර සමහර ඉල්ලුම අඩු කරන මුදල් ප්‍රතිපත්තිය. එනේ මිල ස්ථායීතාව ළඟා කරන. ඊළඟට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? පොලි අනුපාතික අඩු කරන, ඊළඟට වෙළඳපොළ ද්‍රවශීලතාව නොහොත් මුදල් සැපයුම වැඩි කරන මුදල්. ඒ තුළින් ඒකට අපි ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න. බලන්න ඒ කොටස සම්බන්ධයෙන් අපි මේ මූල ක්‍රමයේ ස්ථායීතාව කතා කරන්න කලින් අපි බලමු මේ මුදල් ප්‍රතිපත්ති දෙක ඔයගොල්ලන්ට තේරුණාද කියලා. බලන්න ඒකේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් අහන්න. දැන් මට කාගෙන්වත් කිසිම ලැබුණ නැහැ ගැටලු. බලාපොරොත්තු වෙනවා ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් අහයි කියලා. තමන්ගේ ඒ කම්පියුටරය තුල මට මේ කියපු උපදෙස් වල හැටියට ස්පීකර් එක ඔන් කරලා ගැටලු වලට ප්‍රශ්න වලට යොමු කරන්න පුළුවන්.
ගැටලු නැති බවයි පේන්නේ. මම පන්ති වගේ හිටියන අපි ක්ලාස් එක කරා නම් එක එක්කෙනාගෙන් අහන්න පුළුවන් තේරුණාද? කොමට ප්‍රශ්න අහන්න පුළුවන්. මෙතනදී ඒ සඳහා සීමා පවතිනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ දේශනය තුලින් තමන්ට ඒ තියෙන ගැටලු තියෙනවා නම් ඒවා විසඳ ගන්න අහලා. එහෙනම් මම ඊළඟ කොටසට යනවා. එහෙනම් මේ ආර්ථික හා මිලස්ථායිතාව ළඟා කරගන්න මහ බැංකුවට එක්කෝ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් නැත්නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මෙතනදී අපි ගත්තේ මහ බැංකුවේ මුල් අරමුණ විදිහට අරගෙන ආර්ථික හා මිල ස්ථායීතාවය කියන එක. ඊළඟට අපි දෙවෙනි එක ගත්තොත් දෙවන අරමුණ ගත්තොත් මොකක්ද? මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියන එක. මම මූල්‍ය ක්‍රමය කියන එකට අයිති කිව්වා. මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධති. ඒත් මේ හැම කොටසකම කිසිම අස්ථායීතාවය ඇති නොවන පරිදි පවත්වාගෙන යෑමට අපි කියනවා කියලාද මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගන්න මහ බැංකුව කටයුතු කරනවා. එතකොටත් අපිට මුදල් ප්‍රතිපත්තිය යොදා ගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මහ බැංකුව බිම මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යන්න බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව යනාදී වශයෙන් දෙපාර්තමේන්තු කීපයක් යටතේ කටයුතු කරනවා. ඊට අමතරව මුදල් ප්‍රතිපත්තිය තුලින් කරන කාර්යයන් ගත්තොත් මුදල් ප්‍රතිපත්තිය ගත්තොත් අපි කිව්ව මෙතනදී දැඩි මුදල් ප්‍රතිපත්තිය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. ඔබ හිතන්නේ බැංකු වඩා ශක්තිමත් තමන්ගේ ලාභදායීත්වය වැඩි කරගන්නේ ක්‍රියාත්මක වෙන්නේ දැඩි මුදල් නැත්නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් යටතේද ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් යටතේද කියන එක පොඩ්ඩක් හිතන්න. දැන් අපි අපි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් ගත්තොත් මොකද්ද? පොලී අනුපාතික වැඩි කරනවා. පොලී අනුපාතික ඉහළ දමපුවාම මොකද්ද වෙන්නේ? ණය සහ අත්තිකාරම් වල පොලී අනුපාතික ඉහළ යනවා. සාමාන්‍යයෙන් පොලී අනුපාතික ඉහළ ගිය අවස්ථාවක බැංකුවේ ව්‍යාපාරික කටයුතු අඩු වෙනවා. ණය සහ අත්තිකාරම් අඩු වෙනවා. ගත්ත ණය සහ අත්තිකාරම් ආපසු ගෙවීම් වල ප්‍රමාද වීම වෙන්න. ඒකට අක්‍රමික ණය වැඩි වෙන්න. එහෙනම් එක පැත්තකින් ණය සහ අත්තිකාරම් අඩුවීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තේ අක්‍රමික ණය වැඩි වෙනවා. ඒ වගේ වෙනකොට බැංකු ශක්තිමත්ව ක්‍රියාත්මක වෙයිද? එහෙනම් අපි ගත්තොත් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට වඩාම යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව එතනදී බැංකුවල ව්‍යාපාරික කටයුතු වල අඩුවීමක් වෙනවා. ඊළඟට අක්‍රමික ණයවල ඉහළ යෑමක් සිද්ධ වෙනවා. එහෙම වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. නමුත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් ගත්තොත් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් යටතේ මොනවාද තියෙන්නේ? පොලී අනුපාතික අඩු. ණය සහ අත්තිකාරම් ඉහළ. ඊළඟට වෙළඳපොළ ද්‍රවශීලතා මුදල් සැපයීම වැඩි. දර තියෙනවා. නෑ එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? ණය දෙන්න අවශ්‍ය තරම් මුදල් තියෙනවා.
අනිත් පැත්තෙන් ගත්තාම කොයිම අවස්ථාවකවත් කලාතුරකින් ඇති වෙන අවස්ථාවක් ගත්තොත් දැන් tempat කරුවෙක් ඇවිල්ලා මුදල් ඉල්ලුවොත් අද නෑ හෙටෙන්ට කිව්වොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මේ බැංකුව නේද පස්සෙන් දා වෙනකොට විශාල ගැටලු වලට මුහුණ දෙනවා. ඊළඟට අනිත් බැංකුවටත් ඒක පැතිර යනවා. ඒක නිසා අපි ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ වෙළඳපොළ දුරශීලතාව තියෙනවා. දුරශීලතාව තියෙනවා නම් මොන තරම් tempat කරුව මුදල් ඉල්ලුවත් අපු දෙන්න. එතකොට ඒ වගේ ගත්තාම එහෙනම් ශක්තිමත් දැන් මහජනයාගේ tempat කරුවන්ගේ ඉහළ විශ්වාසයක් ඇති වෙනවා. මූල්‍ය ක්‍රමයේ පිළිබඳව බැංකු පිළිබඳව. ඊළඟට ණය ගලා යෑම වැඩි වෙනවා. ඒකට බැංකුවේ ආදායම් පැත්ත වැඩි වෙනවා. ඒක නිසා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට වැඩි හොඳක් තියෙන්නේ වැඩි වාසිදායක තත්ත්වයක් තියෙන්නේ මොකකින්ද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය තුල. හොඳයි දැන් හිතන්න දැන් මම කතා කරපු ඒවායින් මම කිව්වා එහෙනම් ආර්ථික හා මිල ස්ථායීතාවය මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යන්න මහ බැංකුවට අනුගමනය කරන්න පුළුවන් දැඩි මුදල් ප්‍රතිපත්තියක් ඒ කියන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් ප්‍රසාරණාත්මක ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. එතකොට මේ එකිනෙක අරමුණු ගත්තාම බලන්න ඔයාලා හිතන්න දැන් ඔයාලට තේරුණාද කියලා මොකද්ද ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඊළඟට මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ ප්‍රසාරණාත්මක මුදල්. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. කවුරු හරි කතා කරන මම හිතන්නේ මේ නැවත ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට ඒ විදිහට මහ බැංකුවේ අරමුණු ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් මහ බැංකුවේ අරමුණු ඉටු කරගන්න අපිට සිද්ධ වෙනවා මුදල් ප්‍රතිපත්ති දෙකක් යොදා ගන්න. එක්කෝ දැඩි මුදල් ප්‍රතිපත්තිය නැත්නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය එහෙමත් නැත්නම් ප්‍රසාරණාත්මක නැත්නම් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. එතකොට එහෙම ගත්තොත් සමහර අය කියනවා මේ අරමුණු අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. අරමුණු අතර ගැටුම් ඇති වෙන්න. මොකක්ද මේ ගැටුම් කියලා කියන්නේ? එක අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් මිල ස්ථායීතාව ළඟා කරගන්න අපි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. මොකද්ද? මිල ස්ථායීතාව ළඟා කරගන්න සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා කියලා. එහෙනම් මොකද්ද තත්ත්වය? පොලී අනුපාතික ඉහළ ගමන. පොලී අනුපාතික ඉහළ ගමන. ඊපස්සේ කතා කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් කොහොමද ඒක කරන්නේ කියලා. පොලී අනුපාතික ඉහළ දමනවා. මම ඉතා කෙටියෙන් කිව්වොත් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ වෙලාවේ අනුගමනය කරන්න ඕන දැඩි මුදල් ප්‍රතිපත්තියක් ඒ කියන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් කියලා තීරණය කරොත් එයාලා කරන්න පුළුවන් මොකද්ද ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දාන එක. ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දාන එක. එතකොට මොකද්ද වෙන්නේ? ක්ෂණිකව අපි මේවා පසුව කතා කරනවා. නමුත් මම මෙතනදී මේ ගැටලුව
මෙතනදී ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවෙන්න ඉඳයි කියන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තම ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දාපු ගමන් මොකද්ද වෙන්නේ? අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඉහළ යනවා. අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඉහළ යෑම සිද්ධ වෙනවා. ක්ෂණික. ඊට පස්සේ යම් කාලපමාවකට යටත්ව රටේ තියෙන සියලුම පොලි අනුපාතිකවල ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මේ අපි සාරාංශය විදිහට කිව්වොත් මොකද්ද වෙන්නේ? මේ මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දැමීම නිසා සමස්ත ආර්ථිකයේම පොලි අනුපාතික ව්‍යුහයන්ගේ ඉහළ යෑමක් සිද්ධ වෙනවා. එහෙම ඉහළ යෑමක් සිද්ධ වුණොත් එහෙම ණය ගැනීම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වෙනවා. ඒ විදිහට ඊළඟට ව්‍යාපාරිකයෝ ණය අරගෙන තමන්ගේ ව්‍යාපාර පුළුල් කිරීම අඩු කරනවා. ওই විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ විදිහට ක්‍රියාත්මක වුණාම මේ මිල ස්ථායීතාව ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොදු මිල මට්ටම ඉහළ යෑම අඩු කරගන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයෝ ණය ගන්නෙ නැහැ. මොකද පොලි අනුපාතික වැඩි. ඊළඟට පාරිභෝගිකයෝ පාරිභෝජන ණය ගන්න එක අඩු කරනවා. සේවා වියුක්ති තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සේවා නියුක්ති අඩු වෙනවා. එහෙනම් ආදායම් අඩු වීම තුළින් සමහර ඉල්ලුම් අඩු වෙනවා. නිමවුම් මට්ටම අඩු වෙනවා. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? මිල ස්ථායීතාව ළඟා කරගන්න අපි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් ආර්ථික ස්ථායීතාව කියන එකට බාධා ඇති වෙනවා. අන්න අරමුණු අතර ගැටුම් ඇති වෙනවා. මිල ස්ථායීතාව ළඟා කරගන්න ක්‍රියා කරොත් ආර්ථික ස්ථායීතාව අඩු වෙනවා. ආර්ථික ස්ථායීතාව කියන එක අඩු වෙනවා. එහෙනම් අන්න ගැටුමක්. අනිත් පැත්තෙන් මිල ස්ථායීතාව ළඟා කරගන්න ක්‍රියා කිරීම නිසා පොලි අනුපාතික වැඩි කිරීම වෙළඳපළ ද්‍රවශීලතාව මුදල් සැපයීම අඩු කිරීම නිසා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව මොකක්ද? වඩා ශක්තිමත්ව පවත්වාගෙන යාමට බාධා ඇති වෙනවා. එහෙනම් අපි එක මහ බැංකුවේ අරමුණු වලින් එක අරමුණක් ළඟා කරගන්න, ඒ කියන්නේ මිල ස්ථායීතාව ළඟා කරගන්න සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරුවොත් අනිත් පැත්තෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීමට බාධා ඇති වෙනවා. මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව පවත්වා ගැනීමට බාධා ඇති වෙනවා. අන්න එතකොට මොකද්ද මෙතනදී කියන්නේ? අරමුණු අතර ගැටුමක්. අනිත් පැත්තෙන් අපි හිතමු ආර්ථික ස්ථායීතාව හා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ළඟා කරගන්න මොකද්ද අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. මොකද්ද ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය කියලා කිව්වේ? පොලි අනුපාතික අඩු කරන සහ වෙළඳපළ ද්‍රවශීලතාව ඉහළ දමන මුදල් ප්‍රතිපත්තිය. එතකොට ව්‍යාපාරික ණය වැඩි වෙනවා, පාරිභෝජන ණය වැඩි වෙනවා, සේවා නියුක්තිය ඉහළ යනවා, නිමවුම් මට්ටම ඉහළ යනවා. අන්න ආර්ථික වර්ධනය ළඟා කරනවා. ඊළඟට ඕනතරම් වෙළඳපළේ ද්‍රවශීලතාව තියෙනවා, තැන්පත්කරුවන්ගේ විශ්වාසය බැංකු කෙරෙහි ඇති වෙනවා. ඊළඟට පොලි අනුපාතික අඩු තත්ත්වයක් යටතේ ණය සහ ආර්ථිකාරම් ඉහළ යනවා. කොහොම ගත්තහම ඒ දිගටම මේ ක්‍රියාදාමය ගත්තහම මොකද්ද වෙන්නේ? ආර්ථික ස්ථායීතාව මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව පවත්වා ගන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? මේ විදිහට පොලි අනුපාතික අඩු වෙලා ණය ගලා යෑම වැඩි වීම නිසා සමහර ඉල්ලුම ඉහළ යෑමෙන් මිල මට්ටම් පොදු මිල මට්ටම ඉහළ යනවා. අන්න එතකොට ඊට ආර්ථික ස්ථායීතාව හා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ළඟා කරගන්න ක්‍රියා කරපුවාම අපිට මිල ස්ථායීතාව ළඟා කරගන්න. එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? මේ අරමුණු අතර ගැටුම් ඇති වෙනවා. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට අරමුණු අතර ගැටුම් ඇති වෙනවා. ඔගොල්ලෝ බැලුවොත් මහ බැංකු
මහ බැංකුකරණය පිළිබඳ විෂයමාලා විෂය කරුණු වල බැංකුකරුවන්ගේ ආයතනයේ වෙබ්සයිට් එකේ තියෙනවා පයිලට් පේපර් කියලා එකක්. ඒ ප්‍රශ්න පත්‍රය තුල බැලුවොත් මේ වගේ ගැටලු දැනත් සඳහන් වෙනවා. ඒක ඔයගොල්ලන්ගේ ඒ වගේ ගැටලුවක් ගැන බලලා මේ දැනුම යොදාගත්තොත් ඔයාලට මේවා මතක හිටියි. ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන්න. ඔයගොල්ලෝ මෙතනදී ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ ප්‍රශ්න අහනවා නම් ඔයගොල්ලන්ගේ මොනවද ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන තැන් කියලා මට අඳුර ගන්න පුළුවන්. ඒවට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න මේ මම නැවතත් කියන්නේ මේ ප්‍රශ්න අපි මේ තුලින් එන ගැටලු තියෙනවා නම් මේ ගැටලු මේ අවස්ථාවෙම විසඳ ගන්න කියලා normally සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් මහා බැංකුව අනුගමනය කරන්නේ මොන වගේ අවස්ථාවකදීද? සංකෝචනාත්මක මුදල් බොහොම හොඳ ප්‍රශ්නයක්. ඔබේ ප්‍රශ්නේ තමයි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන මහා බැංකුවක් විසින් අනුගමනය කරන්නේ කුමන අවස්ථාවකද කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි 2009 වෙනකොට අපි අර රටේ පැවති යුද වාතාවරණය ඉර වෙලා ඒකට ඒ වගේ වෙලාවක මොකද්ද අපේ තිබුණේ ආර්ථික වර්ධන වේගයට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තිබුණා. ඊට පස්සේ අපි මොකද්ද කරේ 2018 අප්‍රේල් විතර වෙනකම්ම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට රටක ලිහිල් කියන්නේ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට ඒ රටේ මොකද්ද සිද්ධ වෙන්නේ? උද්දමනකාරී බලපෑම් ඇති වෙනවා. මොකද්ද උද්දමනය කියලා කියන්නේ? අපි කියන්නේ පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යෑම. يعني මිනිස්සු දැන් අපි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් දිගටම අනුගමනය කෙරුවොත් මුදල් සපයීම වැඩි වෙනවා. පොලි අනුපාතික අඩු තත්ත්වයක්. එහෙනම් මිනිස්සුන්ට වියදම් කරන්න ගොඩක් මුදල් තියෙනවා. ඊළඟට රුපියලේ අපි ගත්ත ශ්‍රී ලංකාවේ රුපියලේ ආවස්තික පිරිවැය අඩුයි. ඒ කියන්නේ අපි ඉතිරි කෙරුවොත් ලැබෙන පොලි අනුපාතික අඩුයි ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. ඒක නිසා මිනිස්සු මොකද කරන්නේ? වියදම් කරනවා. එතකොට වියදම් කරනවා කියන්නේ මොකද? සමහර ඉල්ලුම වැඩි වෙනවා. මොකද සමහර ඉල්ලුම කියලා කිව්වේ මුළු ආර්ථිකයේම ඉන්න සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම ගත්තොත් ඒ ඉල්ලුම වැඩි වෙනවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? පොදු මිල මට්ටම ඉහළ යෑමක් ඇති වෙනවා. ඒ කියන්නේ උද්දමනකාරී බලපෑම් ඇති වෙනවා. එහෙම උද්දමනකාරී බලපෑම් ඇති වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? අපේ පොලි අනුපාතික තුල අපි පොලි අනුපාතික ගත්තත් ඒ තුල තියෙන උද්දමනය සහ නියම පොලි අනුපාතිකය කියලා දෙකක්. ඒකට මේ නියම පොලි අනුපාතිකය කියන එක අඩුයි. උද්දමනය වැඩි. එහෙනම් ඒ උද්දමනකාරී තත්වය පාලනය කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? අර අදි ඉල්ලුම. එහෙම නැත්නම් සමහර ඉල්ලුම මෙතන තියෙන අඩු කරන්න. එහෙම අඩු කරන්න මොකද්ද කරන්න ඕන? ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද ආවේ? ඇයි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් කුමන අවස්ථාවේදීද අනුගමනය කරන්නේ? එහෙනම් මේ විදිහට මේ දිගින් දිගටම අපි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ආර්ථිකය තුල උද්දමනකාරී බලපෑම් ඇති වෙනකොට ඒක පාලනය කරන්න තමයි අපිට සිද්ධ වෙන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. එතනදී පාලනය කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන්නේ අපි හිතමු මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස් වෙලා තමන්ගේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කරනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කරපු ගමන් මම කිව්වා මොකද්ද වෙන්නේ? ක්ෂණිකව අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතික වැඩි වෙනවා. බැංකු අතර දෙන ණය දීම් වල පොලි අනුපාතික ක්ෂණිකව වැඩි වෙනවා. ඊට පස්සේ යම් කාල පමාවකට යටත්ව තැන්පතු සඳහා ගෙවන පොලි වැඩි වෙනවා. ණය සහ අත්තිකාරම් සඳහා අය කරන පොලි වැඩි වෙනවා. තැන්පත් සඳහා ගෙවන පොලි අනුපාතික වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? මිනිස්සු වියදම් කරන්නේ තැන්පත් කරනවා. අන්න එතකොට අපිට පුළුවන් සමහර ඉල්ලුම අඩු වෙනවා. ඊළඟට
ණය සහ අත්තිකාරම් වල පොලී අනුපාතික වැඩිවීමෙන් පාරිභෝජන ණය වගේ ඒවා ගලා යෑම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයෝ ණය ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ මේ සේවා නියුක්තියත් අඩු වෙනවා. ඒ හැම දෙයක්ම ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? සමහර ඉල්ලුම නැත්නම් ආර්ථිකයේ සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම අඩුයි. එහෙම වුණොත් අපිට මොකද්ද කරගන්න පුළුවන්? සාමාන්‍ය මිල මට්ටම ඉහළ යෑම අඩු කරගන්න. එහෙනම් උද්දමනය පාලනය කරගන්න. එහෙනම් මේ දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මූලිකම වශයෙන් මොන අවස්ථාවේදීද ආර්ථිකය තුල උද්දමන පීඩනයක් ඇති වෙලා තියෙන අවස්ථාව. උද්දමනයේ ඉහළ යන අවස්ථාව. අන්නේ අවස්ථාවේ තමයි දැඩි මුදල් ප්‍රතිපත්තිය සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. ඒ වගේම මේක දියුණු රටවල් එක ගත්තොත් මම මෙතන තව ටිකක් පැහැදිලි කරන්න. දැන් 2007 ලෝක මූල්‍ය අර්බුදය ඇති වුණා. ඒ අර්බුදය ඇති වෙලා අපි ඇමරිකානු සංචිත බැංකුව ගත්තාම එයාලා 2009 ඉඳන් 2015 අග දක්වාම අනුගමනය කරේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියන එක මම පස්සේ පැහැදිලි කරනවා. ඒ යටතේ මුදල් සැපයීම ගොඩක් වැඩි කරනවා. ඒ කියන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. එතකොට එහෙම කරපුවාම දිගින් දිගටම ආර්ථිකය තුල මුදල් සැපයීම වැඩි වෙලා මොකද්ද වෙන්නේ? ඒ රටේ මුදල් සැපයීම ඉතාමත් ඉහළ මට්ටමකට. එතකොට මොකද්ද වෙන්නේ? අපි කියනවා වත්කම් බුබුලු ඇති වෙනවා. වත්කම් බුබුලු ඇති වෙනවා කියන්නේ කෘතිමව මිල ගණන් ඉහළ යනවා. ඒත් එහෙම ගිහින් මේ ආර්ථිකයක් තුළ මේ වගේ වත්කම් බුබුලු ඇසෙට් බබල්ස් ඇති වෙලා මේවා පුපුරා ගියොත් ආර්ථිකයට විශාල විනාශකාරී ඩැමේජ් එකක් ඇති. අන්න ඒක නවත්ත ගන්න දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. ඒ හින්දා ඇමරිකාව 2015 අග ඉඳන් ක්‍රමයෙන් තමගේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කරා මේ මෑතක් වනතුරු. එහෙනම් අවස්ථාවකදී දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඔබේ පිළිතුරට පැහැදිලිද? අපිට මෙතනදී අදහස් කරන්නේ එහෙනම් දැඩි මුදල් ප්‍රතිපත්තියක් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙන්නේ උද්දමනකාරී බලපෑම් මැඩ පවත්වලා මිල ස්ථායීතාව ඇති කිරීම සඳහා මිල ස්ථායීතා අරමුණ ළඟා කර ගැනීම සඳහා. එහෙනම් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ. ඒ අනිත් පැත්ත ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න ප්‍රමුඛත්වයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව 2018 අප්‍රේල් ඉඳන් දිගින් දිගටම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ගන්නවා. ඒයි අපේ ආර්ථික වර්ධන වේගය 3.1යි 2018 වර්ෂයේ. නමුත් අපි ළඟා වෙන්න පුළුවන් අපිට 5.1ක මට්ටමකට. එහෙනම් අපේ මේ භාවිතයට යොදා නොගත් සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරගෙන අපේ ආර්ථික වර්ධනය ළඟා කරගන්න. එහෙනම් අපේ ආයෝජන අවස්ථා වැඩි කරන්න, ආයෝජන ප්‍රවර්ධනය කරන්න, නේද? නිමවුම් මට්ටම වැඩි කරන්න, සේවා නියුක්තිය වැඩි කරන්න අපිට ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය. එහෙනම් දැඩි මුදල් ප්‍රතිපත්තියක්, සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ උද්දමනය පාලනය කරලා මිල ස්ථායීතාව ළඟා කරගන්න. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ මොකටද? අපිට උද්දමනයේ පහළ තියෙන අවස්ථාවකදී අපි ආර්ථික වර්ධන වේගයට ප්‍රමුඛත්වයක් දීලා ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න. තවත් ගැටලු තියෙනවද? එහෙනම් අපිට මෙතනදී ඒ වගේම ඔයගොල්ලන්ට මේ අරමුණු අතර ගැටුම් ගැනත් අවබෝධයක් එන්න ඇති. එතන අරමුණු අතර ගැටුම් කියලා කියන්නේ එකිනෙක අරමුණ ළඟා කරගන්න අපි අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා. එක අරමුණක් ළඟා කරගන්නවා, අනෙක් අරමුණු දෙකක් ළඟා කරගන්නවා. අනෙක් අරමුණු දෙක ළඟා කරගන්නවා, මිල ස්ථායීතාව ළඟා කරගන්න බෑ.
අන්න ඒ අවස්ථාවේදී අපි කියනවා මොකක් කියලාද? මෙම අරමුණු අතර ගැටුමක් ඇති වෙනවා කියලා. හරිද? එහෙනම් මම මේ සාකච්ඡාවම තවදුරටත් අරගෙන යනවා. එතකොට මේ දැන් අපිට අවබෝධයක් තියෙනවා සාමාන්‍යයෙන් මොකද්ද මිල ස්ථායිතා අරමුණ ළඟා කරගන්න, ආර්ථික ස්ථායිතා අරමුණ ළඟා කරගන්න සහ මූල්‍ය ක්‍රමේ ස්ථායිතාව ළඟා කරගන්න මහ බැංකුව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියලා. ඒ සඳහා තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මේ මුදල් ප්‍රතිපත්තිය ගැන අපි කතා කරනකොට අපි මෙතනදී කතා කෙරුවා මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන. ඒ ක්‍රියාත්මක කරන්න අපි යොදා ගන්නවා කිව්වා එක්කෝ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය නැත්නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. එතකොට මේ ප්‍රසාරණාත්මක හෝ සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය ළඟා කරගන්න අපි මහා බැංකුව යොදා ගන්නවා ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණයක්. ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණයක් කීයද? අපි ඉස්සලම් ප්‍රධාන දේවල් ගැන අපි කතා කරනවා නම් අපිට අංක 1 කියන්න වෙන අපි යන්නේ මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ. මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා කියන්නේ එහෙනම් මොනවද? මුදල් ප්‍රතිපත්ති උපකරණ කියන්නේ මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහා බැංකුව යොදා ගන්නා උපකරණ මොනවද කියන එකයි මේ කියන්නේ. මුදල් ප්‍රතිපත්ති උපකරණ. එහෙනම් මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මහා බැංකුව යොදා ගන්න උපකරණ වලට අපි කියනවා මොකක් කියලාද? මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා. එතකොට මේ අපි පස්සේ මම මේක නම් කරනවා මේවා සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා. එහෙම නැත්නම් කන්වෙන්ෂනල් මොනිටරි පොලිසි යටතේ යොදා ගන්නවා කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම මම කතා කරනවා ප්‍රතිපත්ති පොලි අනුපාතික. ප්‍රතිපත්ති පොලි අනුපාතික. ප්‍රතිපත්ති පොලි අනුපාතික. මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කිව්වහම පොලි අනුපාතික දෙකක් තියෙනවා. එකක් තමයි නිත්‍ය තැන්පතු පහසුකම් කියලා කියනවා. මොකක්ද නිත්‍ය තැන්පතු පහසුකම්? නිත්‍ය තැන්පතු පහසුකම්. නිත්‍ය තැන්පතු පහසුකම් කියලා කියන්නේ ඔයාලා දන්නවා වාණිජ්‍ය බැංකුවල මුදල් තියෙනවා. ඒ මුදල් අතිරික්ත මුදල් තිබුණොත් ඒ මුදල් අනෙක් බැංකුවකට ණය දෙන්නේ නැතුව අතිරික්ත මුදල් ප්‍රමාණයක් තියෙනවා. මේ මුදල් මොකද කරන්නේ? බැංකුව ඒවා නිකන් තියාගන්නේ ඒ ක්‍රයක්වත්. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? මහ බැංකුවේ ගෙනල්ලා තැන්පත් කරන්න. ඒ තැන්පත් කෙරුවොත් මහ බැංකුව ඒ තැන්පතු සඳහා වාර්ෂික පදනම මත ගෙවන පොලි අනුපාතිකයට අපි කියනවා මොකක් කියලාද? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා. හරි අපි හිතමු 5.5. ඊළඟට තව තියෙනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. අපි හිතමු 6.50. එහෙනම් මේ නිත්‍ය ණය පහසුකම් කියන්නේ මොකක්ද? අර වගේම වාණිජ්‍ය බැංකුවලට ණය අවශ්‍ය වෙලාවට, يعني යාලට
ද්‍රවශීලතාව අවශ්‍ය විටක අනෙක් බැංකු වල එක්ක පොලි අනුපාතික වැඩි නම් එක්ක එයාගෙන් ලබා ගන්න බැරි වුණා නම් මහ බැංකුවට ඇවිල්ලා දේශීය කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන් මොනවද? නිත්‍ය ණය පහසුකම්. අන්න ඒකට අය කරන අනුපාතිකය කීයද? 6.50 කියලා අපි කියන්නේ. වෙනම් මේ 5.50 නිත්‍ය තැන්පත් පහසුකම් වලට 5.50 ගෙවනවා. ඒ කියන්නේ වාණිජ බැංකු වල අතිරික්ත අරමුදල් තිබිලා මහ බැංකුවේ තැන්පත් කෙරුවොත් අවුරුද්දක පදනම් මත 5.50 ගෙවනවා. ඊළඟට බැංකු වලට ද්‍රවශීලතාව අවශ්‍ය වෙලා මහ බැංකුවේ ඒක ළඟා ගත්තොත් අපි කියනවා මොකක් කියලා? නිත්‍ය ණය පහසුකම්. නිත්‍ය ණය පහසුකම්. එහෙනම් මේ දෙක තමයි මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ. මේක තීරණය කරන්නේ කවුද? මුදල් මණ්ඩලය. රටේ ආර්ථික තත්ත්වයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයකින් යුතුව කලින් කලට මේ අනුපාතික සංශෝධනය. යම් කිසි අවස්ථාවක මේ පොලි අනුපාතික දෙක ඉහළ දැම්මොත් අපි මොකක් කියලාද කියන්නේ? අන්න අපි කියනවා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දමලා. එහෙනම් කියන්නේ මොකද්ද? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්ති. එහෙනම් මේවා ඉහළ දාපු ගමන් මොකද්ද කරන්නේ? බැංකු අතර දෙන අන්තර් බැංකු පොලි අනුපාතික වැඩි වෙනවා. යම් කාල පමාවකට යටත්ව අනිකුත් පොලි අනුපාතික සියලු මේවත් වැඩි. අඩු කෙරුවොත් එහෙම අඩු වෙනවා. දැන් මේකටත් මේක වචනයක්. එකක් කියලාද මේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියන එකට අපි නමක් කියනවා. ඒ නම තමයි පොලි අනුපාතික කොරිඩෝර් කියලා. අහලා මොකද්ද? පොලි අනුපාතික කොරිඩෝර්. පොලි අනුපාතික කොරිඩෝර්. ඒ මේ කොරිඩෝර් කියන වචනේ අපි භාවිතා වෙන්නේ මේ කෙටි කාලීන මුදල් වෙළඳපොළ ගැන හිතලා. ඒ කියන්නේ මේ කෙටි කාලීන මුදල් වෙළඳපොලේ අවමය මොකක්ද අවමය කියන්නේ? නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය. උපරිමය කියන්නේ මේ කෙටි කාලීන පොලි අනුපාතික වෙළඳපොලේ මොකේද? නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. එහෙනම් මේ විදිහට මේ පොලි අනුපාතික කියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියන මේ නිත්‍ය තැන්පත් පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික වලට අනුපාතික කෙටි කාලීන මුදල් වෙළඳපොලේ අවම සහ උපරිම පොලි අනුපාතික ලෙස ක්‍රියා කරනවා. හරිද? ඒක නිසා අපි ඒකට කියනවා මොකක් කියලාද? පොලි අනුපාතික කොරිඩෝර් කියලා. මම උදාහරණයක් ගන්නම් ඉතා සරලව. අපි හිතමු ඒ කියන බැංකුවට අවශ්‍යයි එයාගේ අතිරික්ත මුදල් ප්‍රමාණය වෙනත් වාණිජ බැංකුවකට ණය දෙන්න. අපි හිතමු එක් දින පදනම යටතේ තැන්පත් කරන්න අවශ්‍යයි. එන යා මොකද්ද කරන්නේ? අනෙකුත් බැංකු වලින් අහනවා. මං ගාව මෙච්චර රුපියල් බිලියන ප්‍රමාණයක් තියෙනවා. මේ මම ඕගොල්ලන්ට අවශ්‍යද කියලා. ඒක සමහර අය කියන්න පුළුවන් අවශ්‍ය නැහැ කියලා. සමහර අය කියන්න පුළුවන් අපි ගෙවන්නේ පොලි අනුපාතික 5%යි කියලා. 5%යි කියලා. අපිට අවශ්‍යයි මේ පොලි අනුපාතික 5%යි. එහෙනම් 5%ට ගිහිලා මේ B කියන බැංකුවේ දාන්න ඕනද? නෑ. ඊට වඩා ඉහළ එකක් 5.5ක් හම්බ වෙනවා. කාගෙන්ද? මහ බැංකුවේ. එහෙනම් අනෙක් බැංකු වලට සිද්ධ වෙනවා මේකට මේ පොලි අනුපාතිකයට ස්ථාවර වෙන්න. මොකද ඒක නැත්නම් වෙන්නේ අනිකුත් බැංකුව ඇවිල්ලා මහ බැංකුවේ තැන්පත් කරනවා 5.50ට. එහෙනම් ඊට වඩා අඩු කෙටි කාලින පොලි අනුපාතිකයක් තියෙන්න බෑ. හරි. ඒක නිසා අපි කියනවා මොකක් කියලාද? මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය මේ මුදල් කෙටි කාලීන මුදල් වෙළඳපොලේ අවමය කියලා. තේරුණාද?
හරි මම නැවත පැහැදිලි කරන්න යම් බැංකුවකට අතිරික්ත මුදලක් තියෙනවා එයා ඉස්සෙල්ලා බලනවා තමන්ගේ වගේම තවත් බැංකුවක ගෙනල්ලා තැන්පත් කරන්න නමුත් එයාලා දෙන පොලී අනුපාතික අඩු අනුපාතිකයක් මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයට වඩා අඩු අනුපාතිකයක් එහෙනම් මේ බැංකුවට අවශ්‍ය වෙන්නේ තමන්ගේ මුදලට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න ඒක නිසා මොකද කරන්නේ අර බැංකුවල දාන්නේ මහ බැංකුවේ ගෙනල්ලා දානවා එතකොට 5.5ක් හම්බ වෙනවා නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය යටතේ එන ඒක තමයි කෙටි කාලීන මුදල් වෙළඳපොලේ අවම අන්න කොරිඩෝවේ පහළ සීමාව කියලා අපි ඒකට කියනවා පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව ඊළඟට ඉහළ සීමාව ගත්තොත් ඒක මොකද්ද නිත්‍ය ණය පහසුකම් අනුපාතික නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඒක ඉහළ සීමාව අපි හිතමු යම් බැංකුවකට අවශ්‍යයි අර මුදල් කෙටි කාලීනව පදනම මත අර මුදල් අවශ්‍යයි. එයා අනෙක් බැංකු වලින් චෙක් කරනවා ඔයාලා බලනවා කීයද පොලී අනුපාතික කියලා. අහපුවාම හැමෝම කියන්නේ 6.5ට වඩා වැඩි. නමුත් 6.5ට වඩා වැඩියෙන් ගන්න ඕනද මේ බැංකුව ගිහිල්ලා තමන්ගේ අනිකුත් වාණ්‍ය බැංකුවක නෑ. මහ බැංකුවෙන් ඇවිල්ලා ගන්න පුළුවන් 6.5ට. එහෙනම් මේ කෙටි කාලීන පොලී අනුපාතික වෙළඳපොලේ ඉහළ සීමාව විදිහට තීරණය වෙන්නේ මොකක්ද මේ නිත්‍ය ණය පහසුකම් ඒක නිසා එනම් මේ විදිහට කෙටි කාලීන මුදල් වෙළඳපොලේ අවම සීමාව සහ උපරිම සීමාව මේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් තුලින් තීරණය වන නිසා ඒකට අපි කියනවා මොකක් කියලාද පොලී අනුපාතික කොරිඩෝ කියලා. ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර තුල මේ වගේ ගැටලු තියෙනවා. එතකොට ඒ වගේ වට උත්තර ලියන්න ඔයාලා මේ සමගම උත්සාහ කරුවොත් මේක වඩාත් හොඳට හිතට තේරෙනවා. ඒ නිසා ඒකත් උත්සාහ කරන්න පරණ ප්‍රශ්න පත්‍රත් බලන්න. එතකොට ඒ විදිහට එනම් මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියනවා. එහෙනම් මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික එහෙනම් තීරණය කරන්නේ කවුද? මුදල් මණ්ඩලය. මේ මුදල් මණ්ඩලය ඒක තීරණය කරන්නේ මොන වගේ සාධක කරන්නේ? ආර්ථික හා මුදල් වෙළඳපොළ කටයුතු පිළිබඳ තීරණ කියන්නේ තත්ත්වයන් අරගෙන තමයි මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කරන්නේ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඒ රටේ ආර්ථිකය වෙතට ආර්ථිකය වඩා සුමටව ගමන් කිරීමට අවශ්‍ය දැඩි මුදල් ප්‍රතිපත්තියක්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්ද කියන එක තීරණය කරනවා. ඒකදී පවතින උද්දමන අනුපාතික එතකොට අපි පස්සේ කතා කරනවා නම්මශීලී උද්දමන ඉලක්කකරණය. ඒ නම්මශීලී උද්දමන ඉලක්කකරණය ඔස්සේ ඒ සීමාවන් තුළ පවතිනවා ඒක දීර්ඝකාලීන වේ සීමාවට ළඟා වෙන්න මොනවද අනුගමනය කරන්න ඕන ප්‍රතිපත්ති ඊළඟට ආර්ථික වර්ධන වේගය ඊළඟට ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මේ හැම දෙයක් ගැනම සලකලා බලලා තමයි මහ බැංකුව මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කරන්නේ. එහෙනම් මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොහොමද ආර්ථිකය වෙත බලපාන්නේ? මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කරපු විගස මොකද්ද වෙනස් වෙනවා කියලා කිව්වේ? අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතික. අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතික. ඒතර අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකය කියලා කිව්වේ මොකද්ද? මේ සියලුම වාණිජ බැංකු Taman ණය දෙන්න පුළුවන් එක් දින කෙටි කාලින පදනම මත ණය ගන්න පුළුවන්. මේවල අපි හදනවා බරිත සාමාන්‍ය. මේ බරිත සාමාන්‍ය ගත්තාම මේකට අපි කියනවා මොකද්ද? අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතික. එහෙනම් මේ අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතික මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කළ විගසම වෙනස් වෙනවා. ක්ෂණිකවම වෙනස්. ඊට පස්සේ යම් කාල පමාවකට යටත්ව බැංකු
සහ අනිකුත් සියලුම මූල්‍ය ආයතන මොකද්ද කරන්නේ? තමන්ගේ පොලී අනුපාතික ව්‍යුහයන් වෙනස් කරනවා. එතකොට පොලී අනුපාතික අදාළ වෙන පොලී අනුපාතික ගත්තොත් මොකක්ද? අන්තර් බැංකු එක්ෂණ පොලී අනුපාතික වල ශනිකව ඊළඟට තැන්පතු පොලී අනුපාතික ණය සහ ආර්ථිකාරම් පොලී අනුපාතික ඒ හැම එකකටම මේක බලපානවා. ඒ විදිහට තමයි මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඔස්සේ මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ. බලන්න මේකෙන් මේ දක්වා කතා කරපු දේවල් වලින් මේ තුල තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. ගැටලු නැති බවයි පේන්නේ. එහෙනම් අපි අද කතා කරන්නේ අපි මහ බැංකුකරණය සම්බන්ධයෙන් මුල්ම දවසේ යම් හැඳින්වීමක් තාමත් අපි කරන්නේ. කියන්නේ මුල් දවසේ අපි මේ වගේ දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඒ තුල මේ මුදල් ප්‍රතිපත්තිය ඇත්තේ අපි මේවා සාකච්ඡා කරනවා විස්තරාත්මකව තවත් ඉදිරියට. මම මෙතනදී මේ හැඳින්වීම තුල තමයි යන්නේ. ඒක ලබන ඊළඟ එක ගත්තාම ලබන සතිය වගේ වෙනකොට ඒක ගත්තාම අපි එකිනෙක මේ විදිහට පොදුවේ නෙමෙයි එකිනෙක වෙන වෙනම ඒ අදාළ වෙන විෂය කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි කතා කරන්නේ අපි ඉස්සලම කතා කරා මහ බැංකු වල විකාශනය සිද්ධ වුණේ කොහොමද? ඒම උනේ ඇයි? ඊළඟට අපි කතා කරා ඒවට හේතුන් කරුණු ගැන කතා කරා. ඊළඟට අපි දැන් මහ බැංකුවක් සිදු කරන ප්‍රධානම කාර්යය තමයි මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. මේ මුදල් ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තමයි නැත්නම් දන්නේ ප්‍රධානම කාර්යය තමයි මේ හැම බැංකුවක් හැම මහ බැංකුවකම ප්‍රධානම අරමුණ මොකද්ද? මිල ස්ථායීතාව. මේ මිල ස්ථායීතාව ළඟා කරගන්න ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය. එහෙනම් මේ මුදල් ප්‍රතිපත්තිය එක්කෝ ප්‍රසාරණාත්මක එකක් වෙන්න පුළුවන්, එක්කෝ සංකෝචනාත්මක එකක් වෙන්න පුළුවන්. එතකොට මේක සංකෝචනාත්මක එකක් වීමත් ප්‍රසාරණාත්මක එකක් වීමත් තීරණය වෙන්නේ මොකක් මතද? තීරණය වෙන්නේ මොකක් මතද? ඒ රටේ තියෙන ආර්ථික මූල්‍ය තත්ත්වය මත. ඒ විදිහට දැඩි මුදල් ප්‍රතිපත්තියක් හෝ ලිහිණි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න යොදා ගන්න පුළුවන් මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන් තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් මහ බැංකුව මුදල් ප්‍රතිපත්තියක් සංකෝචනාත්මක එකක් කරන්න නම් මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික මොකද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? එක්කෙනෙක් කියන්න බලන්න. මහ බැංකුව සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කළේ නම් මුදල් මණ්ඩලය විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරන්න. අන්න හරි. වැඩි කරන්න ඕන. ඉහළ දාන්න ඕන. හරියටම හරි. එහෙම නැත්නම් මහ බැංකුව තීරණය කරා නම් ආර්ථික වර්ධන වේගයට වැඩි වැදගත්කමක් දෙන්න ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න නම් මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නැත්නම් පොලී අනුපාතික කොරිඩෝව පහළ දමන්න ඕන. ඒකයි ඒකේ සාරාංශය. එහෙනම් දෙවෙනි එක විදිහට අපි කතා කරන්නේ දිවට වෙළඳපොළ කටයුතු. ඒක
විවට වෙළඳපොළ කටයුතු වල අහලා තියෙනවා OMO කියලා. ඒ ගොඩක් ප්‍රසිද්ධයි. OMO Open Market Operations කියලා. විවට වෙළඳපොළ කටයුතු. එතකොට අපි 2014 දී මේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික හඳුන්වා දීමට පෙර ඇත්තටම තිබුණේ මේ විවට වෙළඳපොළ කටයුතු වලට අදාළව බලපාන පොලි අනුපාතික. ඒකට අපි එකක් කියනවා රිපෝ රිවර්ස් රිපෝ ප්‍රතිමිලදී ගැනුම් පොලි අනුපාතික ප්‍රති විකුණුම් පොලි අනුපාතික කියලා. ඒක භාවිතා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මහ බැංකුව දැන් අපි හිතමු රිපෝ. එහෙම නැත්නම් මේකේ තියෙන කියන්නේ අතිනදී අපි නිත්‍ය ණය පහසුකම් නිත්‍ය තැන්පත් පහසුකම් කියලා කතා කරුවා වගේ මෙතනදී මේ OMO නැත්නම් විවට වෙළඳපොළ කටයුතු වලදී අපි කතා කරන්නේ ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් කියලා. ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම්. ප්‍රතිමිලදී ගැනුම් ක්‍රියාත්මක වෙන්නේ මහ බැංකුව වෙළඳපොළ පිළිබඳව සමීක්ෂණය කරපුවාම දවස ගානේ කරනවා. ඒ කරපුවාම වෙළඳපොළ තුල අතිරික්ත ද්‍රවශීලතාවක් තියෙනවා. මොකද්ද? අතිරික්ත ද්‍රවශීලතාව. එතකොට අතිරික්ත ද්‍රවශීලතාවක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? හැම බැංකුවක් ගාවම මුදල් තියෙනවා. එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? අන්තර් බැංකු වෙළඳපොලේ පොලි අනුපාතික මොකද වෙන්නේ? පහළ යනවා. ගොඩක් පහළ. ඒත් හැමෝටම අතිරික්ත මුදල් තියෙනවා. කවුරුත් ගන්න කෙනෙක් නැහැ. සැපයීම වැඩි ඉල්ලුමක් නැහැ. එහෙනම් අර අපේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වල පහළ සීමාවට ඒක තර්ජනයක්, බාධාවක්. මොකද 5.50 මේ මට්ටමේ තියෙන ඒකටත් වඩා අඩු වෙන්න පුළුවන්. මොකද වෙළඳපොලේ ඕන තරම් මුදල් තියෙනවා. එහෙනම් එහෙම වෙලාවකදී මොකද්ද කරන්නේ? මේ පොලි අනුපාතික කොරිඩෝ විස්තරව පවත්ත ගන්න හින්දා මේ අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කරගන්නවා මහ බැංකුව. මොකක් තුලින්ද? ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි තුලින්. මොකද්ද? ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි තුලින්. එහෙනම් ඒකෙදි මේ අතිරික්ත මුදල් තියන අයට මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි සඳහා ලන්සු තබන්න පුළුවන්. ලන්සු තබන්න පුළුවන්. මේ අනුපාතිකයට මෙච්චර ප්‍රමාණයක් දෙනවා. මේ අනුපාතිකයට මෙච්චර ප්‍රමාණයක් දෙනවා කියලා ලන්සු තියනවා. ඒ ලන්සු දිහා බලලා මහ බැංකුව විසින් තීරණය කරනවා කොයි ඒවද අද ගන්න කියලා අතිරික්ත ය. ඒ විදිහට ගන්න එකට අපි කියන අය නම් මොකක් කියලාද? ප්‍රතිමිලදී ගැනුම් කියලා. හරි. ඉතින් මෙතනදී තව එකක් මතක් කරන්න ඕන. මේ විදිහට දැන් හැම බැංකුවක්ම විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මේ ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසිය ඔස්සේ තමන්ගේ මුදල් මහ බැංකුව තුල ආයෝජනය කරනවා. නමුත් යම් කිසි විදිහකින් එහෙම අපොහොසත්ව තමන්ගේ ඒ ලන්සු බිට්ස් කියලා කියන ලන්සු මහ බැංකුව බාරගත්තේ නැත්නම් තමන්ගේ තියෙන අතිරික්ත මුදල් ගිහින් නිත්‍ය තැන්පතු පහසුකම් යටතේ තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු වෙළඳපොලේ තියෙන්නේ අතිරික්ත ද්‍රවශීලතාවයක් කියලා මම ඉස්සලා කිව්වේ. ද්‍රවශීලතා හිඟයක්. ද්‍රවශීලතාව අඩි. බැංකු වලින් ඉල්ලනවා මුදල්, නමුත් දෙන්න හැම බැංකුවකටම මුදල් නැහැ. හරි? එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙනම් එහෙම අවස්ථාවක් වුණොත් මොකද්ද වෙන්නේ? මේ කෙටි කාලින පොලි අනුපාතික වැඩි වෙනවා. එහෙනම් අපේ ඉහළ සීමාවට බාධායි. එහෙනම් එහෙම අවස්ථාවකදී මොකද්ද කරන්නේ මහ බැංකුව? තමන් අවශ්‍ය අරමුදල් ලබා දෙනවා. මේ විදිහට ලබා දෙන්නේ මොකක් මතද? දැන් ප්‍රතිමිලදී ගැනුම් කරනකොට මහ බැංකුව අර තැන්පතු බාර අරගෙන දෙන්න පුළුවන්
සුරැකුම් පත්‍රය භාණ්ඩාගාර විල්පතක් වෙන්න පුළුවන් විල්පත් වෙන්න පුළුවන් ඊට පස්සේ ප්‍රති විකුණුම් වලදී මොකද කරන්නේ අර විකුණපු සුරැකුම් පත්‍ර නැවත මිලට ගන්න. නැවත මිලට ගන්නවා කියන්නේ මොකද්ද? ඒ සුරැකුම් පත්‍ර සඳහා මුදල් ලබා දෙනවා වෙළඳට. අන්න එතකොට අර අවශ්‍ය කරන ද්‍රවශීලතාව ප්‍රති විකුණුම් ඔස්සේ මහ බැංකුව ලබා දෙනවා. ඒක සිදු කරන්නේ කොහොමද? ඒ සිද්ධ කරන්නේ වෙන්දේසි ක්‍රමය ඔස්සේ. නෑ එතනදිත් අර බිට්ස් එහෙම නැත්නම් ලන්සු තබලා ඒක මහ බැංකුව පිළිගත්තේ නැත්නම් Tamanට අවශ්‍ය අරමුදල් ගන්න පුළුවන් ගිහින් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයට. එහෙනම් මේ විදිහට මේ විවට වෙළඳපළ කටයුතු තුලින් වඩාත් කාර්යක්ෂමව ක්ෂණිකව මේ ද්‍රවශීලතාව වෙළඳපළ ද්‍රවශීලතාව කළමනාකරණය කරන්න මහ බැංකුව ක්‍රියා කරනවා. මහ බැංකුව ක්‍රියා කරනවා. දැන් කාලේ අවසාන වීගෙන යන්නේ මම මේ අවස්ථාව දෙනවා ඔබට මේ දක්වා අපි කතා කරපු ඒවායින් නැවත ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒවා ගැන ප්‍රශ්න කරන්න මගේ. කරුණාකරලා නොතේරුණු තැන් තියෙනවා නම් ඒක කියන්න මම ඊළඟ ලෙක්චර් එක පටන් ගන්න වෙන කෙනෙක් එනවා. ඒ කෙනාට මම දෙන්න ඕන තව විනාඩි 10ක් විතර තියෙනවා. ඔබට අවශ්‍ය පැහැදිලි කිරීම ලබා ගන්න. කරුණාකරලා මේ කාලය යොදා ගන්න. ඔව්. ප්‍රතිමිලදී ගැනුම් ගැන තව චුට්ටක් විස්තර කරන්න. මොකක්ද? නැවතී ප්‍රශ්නේ කියන්නේ ප්‍රතිමිලදී ගැනුම් විකුණුම් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. පැහැදිලි කරන්න නේද? හොඳයි. ප්‍රතිමිලදී ගැනුම් කියලා කිව්වේ මම ඉස්සෙල්ලාම කිව්වා මොකද්ද මහ බැංකුව විසින් දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙළඳපොලේ ද්‍රවශීලතාව පිළිබඳව සොයා බලන. එතකොට වෙළඳපොලේ ද්‍රවශීලතාව කියලා මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? මූල්‍ය ආයතන තුල එයාලට අවශ්‍යතාවයට වඩා මුදල් තියෙනවා. හරි? අපි වාණිජ බැංකු පද්ධතිය ගත්තොත් හැමෝම ඉන්නේ ණය දෙන්න. ණය ගන්න. ඕන කෙනෙක් දෙන්නේ අපිට ණය ගන්න ඉන්න පුළුවන්. ඒක බලපුවාම හැම අය ගාම මුදල් අතිරික්ත ප්‍රමාණයක් තියෙනවා. එහෙම වෙලාවකදී මොකද්ද වෙන්නේ? ඒ වෙලාවේ තියෙන මුදල් සැපයුම වැඩි ඉල්ලුමක් නැහැ. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ? පොලී අනුපාතික කෙටි කාලීන පොලී අනුපාතික අඩු වෙනවා. නමුත් අපිට අවශ්‍යයි ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍යයි මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව මට්ටමේ පොලී අනුපාතික පවත්වාගෙන. එහෙනම් මේ අතිරික්ත ද්‍රවශීලතාව මොකද්ද කරන්න ඕන එහෙනම් මහ බැංකුව අවශෝෂණය කරගන්න. කෘතිම ඉල්ලුමක් ඇති කරනවා වගේ අර මුදල් ප්‍රමාණය මහ බැංකුව ගන්නවා. එහෙනම් මහ බැංකුව ගන්නවා. එතකොට භාණ්ඩාගාර බිල්පත් දෙන්න පුළුවන්. හරි? නමුත් මම මෙතනදී තව පැහැදිලි කිරීම කරනවා පසුව අපි සුරැකුම් රහිත කිරීම මෙහෙම වගේ තියෙනවා. නමුත් අපි හිතමු මහ බැංකුවේ සුරැකුම් පත්වල භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව නිකුත් කරනවා. ඒවල ආයෝජනය කරනවා කවුද? වාණිජ බැංකු තමන් ළඟ තියෙන මුදල්. හරි? එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතිමිලදී ගැනුම් කියලා. ඒ කියන්නේ වෙළඳපොලේ තියෙන අතිරික්ත මුදල් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා ඒ කියන්නේ ඒක නිකුත් කරේ මහ බැංකුව. ඒක නිසා මහ බැංකුවට ඇදෙනවා. බැංකුව වලට භාණ්ඩාගාර බිල්පත් යනවා වත්කමක් විදිහට. මහ බැංකුවේ වගකීමක් එනවා මොකද්ද මේ අතිරික්ත අරමුදල් අවශෝෂණය කරගන්න. හරිද? එහෙනම් අර වෙළඳපොලේ
ප්‍රශස්ත මට්ටමක ද්‍රවශීලතාවක් පවත්වා ගන්න පුළුවන්. මොකද තිබුණු වැඩි මුදල් ප්‍රමාණය මහ බැංකුව අදලා ගත්තා. ඒ ගත්තේ කොහොමද? වෙන්දේසි ක්‍රමය ඔස්සේ. වෙන්දේසි තුල. ඒ කියන්නේ අර භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න වෙන්දේසියක් මාර්ගයෙන් තමයි බැංකු ඉදිරිපත් වුනේ. එතකොට ඒ වෙන්දේසි බලලා මහ බැංකුව Taman කැමති මේ පොලි අනුපාතික ඉදිරිපත් කරලා තියෙන අයගේ මුදල් ගන්න. අනිත් අයට පුළුවන් අතිරික්තය අර 5.50ට දාන්න. තේරුණාද ඒක? එනම් ප්‍රතිමිලදී ගැනුම් කියලා කියන්නේ වෙළඳපළ තුල අතිරික්ත ද්‍රවශීලතාවක් පවතින විටදී එය අවශෝෂණය කර ගැනීමට මහ බැංකුව යොදා ගනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණ. හරිද? ඒ වගේම ප්‍රතිවිකුණුම් කිව්වේ ඒකේ අනිත් පැත්ත වෙළඳපළ තුල ද්‍රවශීලතා හිඟයක්. එහෙනම් ඒ හිඟයට මොකද්ද කරන්න ඕන? හිඟයක් තිබුණොත් කෙටි කාලින පොලි අනුපාතික ගොඩක් වැඩි. ඒක අඩු කරගන්න මොකද්ද කරන්න ඕන? වෙළඳපළට අවශ්‍ය කරන ද්‍රවශීලතාව මහ බැංකුව විසින් ලබා දෙන්න. එහෙම ලබා දෙන්නේ මොකක් මගින්ද? අර ඉස්සෙල්ලා විකුණපු ඔයාලා තේරුම් ගන්න එක ගන්න විකුණපු සුරකුම් පත්‍ර තියෙනවා. භාණ්ඩාගාර බිල් පත්‍ර තියෙනවා. ඒවා නැවත මහ බැංකුව මිලට ගන්නවා. ඒ මිලට ගන්නෙත් වෙන්දේසි ක්‍රමවේදය. අන්න ඒක මිලට ගන්නවා කියන්නේ සුරකුම් පත්‍රයේ මහ බැංකුවට එනවා. මහ බැංකුවේ තියෙන මුදල් රුපියල් ද්‍රවශීලතාව විදිහට වෙළඳපළට එනවා. එහෙනම් මේ වෙළඳපළේ තියෙන ද්‍රවශීලතාව වඩා කාර්යක්ෂමව කළමනාකරණය කරලා මේ කෙටි කාලින පොලි අනුපාතිකවල අධික උච්චාවචනයන් වළක්වන්න මහ බැංකුව ප්‍රති මිලදී ගැනුම් සහ ප්‍රති විකුණුම් වෙන්දේසි පවත්වනවා. එහෙම නැත්නම් විවට වෙළඳපළ කටයුතු ක්‍රියාත්මක කරනවා. හරිද? තව ඒ වගේ ගැටලු තියෙන අය අහන්න. ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය කිව්වහම නිත්‍ය මොකද්ද? ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය කිව්වහම නිත්‍ය තැන්පතු පහසුකමයි නිත්‍ය ණය පහසුකමයි දෙකම අදාළ වෙනවද එතකොට? ඔව්. ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කිව්වහම ඇත්තටම ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ මොකද්ද? මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයට සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයට. ඒ කියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතික එහෙනම් පොලි අනුපාතික කොරිඩෝව කිව්වත් ප්‍රතිපත්ති පොලි අනුපාතික කිව්වත් නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් කිව්වත් ඒකෙන් අදහස් කරන්නේ එකක්. හරි නේද? ඒ කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ යටතේ කියන්නේ අපි කියලා කියන්නේ වාණිජ බැංකුව Tamanගේ තියෙන අතිරික්ත අරමුදල් මහ බැංකුවේ තැන්පත් කරපුවාම ගෙවන පොලි අනුපාතිකය ඊළඟට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියන්නේ වාණිජ බැංකුව වලට මේ ද්‍රවශීලතාව අවශ්‍ය වුණාම මහ බැංකුවෙන් ගන්න පුළුවන් කෙටි කාලින පදනම මත ණය. ඒ සඳහා අය කරන පොලි අනුපාතික. මේක ඇයි අපි ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ? මේ කියන්නේ මේකමයි ක්ෂණිකව බලපාන්නේ කෙටි කාලින පොලි අනුපාතිකවල වෙනස් වීම. එක් දින පදනම මත කියන එක අපිට යොදා ගන්න පුළුවන්. හරි නේද? හරි සර්. තව ඒ වගේ ගැටලු තියෙනවද? එම නැති බවයි පෙනී යන්නේ. එහෙමනම් මම අපේ
පන්ති අද නවත්තනවා. එhmenan ලබන සතිය අපි නැවත